ආයිබෝවන් දරුවනේ. ආයිබෝවන් සර්. හරි. අපේ අද කතා කරන්නේ අලුත් ටියුට් එක නෙමෙයි. අලුත් ටියුට් එක ලැබිච්ච අයත් ඉන්නවා නොලැබිච්ච අයත් ඉන්නවා. මේ පන්තිය නම් ගොඩක් අයට ලැබිලා ඇති. දැන් අපි 6 වගේ පන්තියක් ගත්තොත් ගොඩක් ලංකාව පුරා ගොඩ හැමතැනින්ම හම්බන්ද වෙලා තියෙනවා. ඒක නිසා ගොඩක් අයට හම්බ වෙලා නැහැ කුරියර් කරලා එහෙම යවන ක්‍රමවේදයක් යටතේ යවන නිසා ඒක හමු වෙලා නැහැ. ඒක නිසා අපි මේ සතියේ පරණ ටියුට් එකම සාකච්ඡා කරන්න හිතුවා. අපි කොහොම පොඩ්ඩක් ඉතුරු වෙලා තියෙන තවත් දේවල් ටිකක් අපිට කතා කරන්න තියෙන ටියුට් එකෙන් අමතරවත්. ඒක නිසා ඒක ගැටලුවක් කරගන්න එපා ළමයි. තාම සම්බන්ධ වෙන ළමයි ඉන්නවා. ඒක නිසා මම පොඩ්ඩක් අපි කතා කරේ පුතේ 12 වෙනි පිටුවෙන් තමයි අපි මං හිතන්නේ නතර කරේ ටියුට් එකේ 12 වෙනි පිටුව. පෙරලා ගන්න බලන්න අනුකි 12 වෙනි ටියුට් එකේ. ඔන්න මයික් එක ඕෆ් කරන්න නෑ සමහරු. සර් 12 වෙනි පිටුව නෙමෙයි 13 වෙනි. 12 වෙනි පිටුවෙන් නතර කරා කියලා කිව්වේ. එතකොට අපි 12 වෙනි පිටුවේ මේ ඔය මේ 12 වෙනි පිටුවේ අන්තිම ප්‍රශ්නේ කරාද අභ්‍යාසය 3? ලිඛිත අභ්‍යාසය ඔක්කොම කරා. ඔව් සර්. ප්‍රමුඛේ. ඔව් සර්. හරි. එහෙනම් තියෙන්නේ දෙවෙනි ප්‍රශ්නේ නේද? 13 වෙනි පිටුවේ දෙවෙනි ප්‍රශ්නේ. 13 පිටුවේ දෙවෙනි ප්‍රශ්නේ. සර් ඒකේ අන්තිම කොටස සර් 13 වෙනි පිටුවේ 3 වෙනි ප්‍රශ්නේ 10 වෙනි වාක්‍යය සර් ඉරෙන්න ඕන කොතෙන්ද? ඒක සර් ඒකෙම 8 වෙනි වාක්‍යය කොතනද? ඔව් ඕක මට අහලත් තිබුණා මට ඒක දාන්න බැරි වුණා. හරි මම කියන්නම් දැන්. ඒක ගැටලුව කරගන්න එපා. හරි. කොටුව තුල ඇති පදවලින් මුල් පදයට නොගැලපෙන කොටුව කපා හරින්න කියලායි කියන්නේ දෙවෙනි ප්‍රශ්නේ. ස්ත්‍රියට ලිය කියනවා මව කියනවද අගන කියනවද වනිතාව කියනවද කියලායි ගැටලුව තියෙන්නේ. ස්ත්‍රියට ලිය කියලා කියනවා. අගන කියලාත් කියනවා වනිතාව කියලාත් කියනවා. හැබැයි මව කියලා කියන්නේ නෑ ස්ත්‍රියට. අන්න ඒකට කතිරය දාලා නම් කපා හැරලා තිනවා නම් ඒක තමයි පුතේ වඩාත්ම නිවැරදි උත්තරේ එන්න ඕනේ. ස්ත්‍රියට මව කියන්නේ මව කියන්නේ එකක් ස්ත්‍රිය කියන්නේ තවත් තේරුමක්. ස්ත්‍රිය වෙනයි මවට තීන තැන ස්ත්‍රියට දෙන්න බෑ. ස්ත්‍රිය වෙනයි මව කියන්නේ තමන්ගේම අම්මා. පවිත කියලා තියෙන්නේ පවිතත් හරි පවිත්‍ර කියලා දෙවුනත් හරි එකම අදහසක් තමයි යන්නේ. ගැටලුවක් කරගන්න දෙයක් නැහැ. පවිත පිරිසුදු සුමුදු නිර්මල පිවිතුරු කියලායි තියෙන්නේ. පවිත කියලා කියනකොට පිරිසුදු කියලා කියනවා. පිවිතුරු කියලාත් කියනවා. නිර්මල කියලාත් කියනවා. හැබැයි සුමුදු කියලා කියන්නේ නෑ පුතේ. ඒක තමයි උත්තරේ. අග කියනකොට අග කියන එක ශ්‍රේෂ්ඨ කියන තේරුම තියෙනවා. උත්තම කියලා කියනවා මම ලොවට අග වෙමි, ජේෂ්ඨ වෙමි, ශ්‍රේෂ්ඨ වෙමි කියලා කිව්වේ. ප්‍රධාන කියන තේරුම තියෙනවා. උචිත කියන එක නෑ, නොගැලපෙනවා. සිනිදු මොලොක් බව මලෙහි පිරිසුදු බව පිනිබිඳෙහි එක්වේ මා පුතු කෙලෙහි අරක් ගනී හැම දිනෙහි. සර් තුන්වෙනි උත්තරේ මොකද්ද? කිව්වේ නෑ. තුන්වෙනි උත්තරේ තුන්වෙනි එකට උචිත. සිනිදු කිව්වහම සිව්මැලි හරි. මුදු කිව්වත් හරි මෘදුයි. මුදු නෙමෙයි හරින එනවා මෘදු. ඔය මුදු කියන එක මෘදු කියලා හදා ගන්න ගැටේ සහිත ඇලපිල්ල මෘදු. මුදු කියව ප්‍රශ්නයක් නෑ. මොලොක් ඒත් හරි.
සුන්දර කියන එක ඉන්නේ නෑ සිනිඳු කියන එකට පුතේ. ඒක නොගැලපෙන එක. ඉරට හිරු කියනවා, දින මින කියනවා, දිනිඳු කියනවා. නිසයුරු කියන්නේ නෑ. නිස කියන්නේ නිශාව, සන්ධ්‍යාව. නිසයුරු කියන්නේ හඳට. හරි මම කියන්නම් 8 වෙනි වාක්‍යයේ පහත් අදහන් වාක්‍යවල ඉරියැඳි පදයට ගැලපෙන සමානාර්ථ පදය වාක්‍ය අවසානයේ ලියන්න. 8 ඉරියැඳි පදය තමයි ව්‍යාජ කියන එක. 10 ඉරියැඳි පදය තමයි රෑන අහසේ කෑ ගන්න එපා මයික් ඔෆ් කරගන්න. කුරුළු ලියන්න බලන්න. කුරුළුද සර්? ඔව් කුරුළු. හරි සර්. ඔව් අය කියන්න පුතේ. විනුදී අහන්න. අපේ ඈ සිටිගම්මේ ඉස්කෝලේ මේ අපේ ඉස්කෝලේ මේ සර් දුන්නේ ඒවම තමයි මේ ඒ ටීචර් දුන්න ටියුට් එක. සර් මේ ටියුට් එකේ තියෙන ඒවම තමයි එකේ තියෙන්නේ. ඒකේ නම් තියෙන්නේ රෑන කියලා. හරි. ඕකට මම එක සර් කෙනෙකුට මේන් ටියුට් එකක් හදලා දුන්නේ. ඒකත් දන්නෙත් නෑ. නැත්තම් හරි වෙන හොයාගෙන ටීචර් දාලා දෙන්නත් දන්නෙත් නෑ. හරි පුතේ හරි. හරි. අපි කුරුළු කියන එක ගමු ගැටුවක් නෑ. අම්මා අක්කාට රන් මාලයක් ගෙනාවාය. රන් කියන එකට සමානාර්ථ පදයක් ගත්තොතින් රත්රන් මම ලියන්නම්. හරි. රත්රන් ස්වර්ණ කනක කියලා කියන පුතේ රත්තරන් වල. ප්‍රශ්න වලට උත්තර ලිව්වෙමු. අයලක පදේ හරියන්නේ නැද්ද? හරි යන්න හරි කාංචන හරි බොහොම හොඳයි. සර් රත්රන් රන් වලට හේම කියන එක හරිද? එකත් හරි බොහොම හොඳයි. හේම රිද්මි ඈ රිද්මි සර් රත්රන් වලට කසුන් කියලා කියනවා. කසුන් හරි. සුවන් කියලා කියනව නේද සර්? ඈ සුවන් සුවන් කියන්නේ ස්වර්ණ කියනම අදහසම තමයි. ඊළඟ එකට පිළිතුරු කියලා කියනවා උත්තර වලට. තව එකක් සර් තාප්ප බැරිද? ඈ පිළිතුරු පිළිවදන් කියලා කියනවා.
වදන් සර් විසඳුම් පිළිතුරු ඝන විසඳුම් කිව්වට ලොකුම අතයක් නෑ වැරදි කියන්නත් බෑ පිළිවදන් විසඳුම් කියන එක අර පිළිතුරම කියන එකට වඩා ප්‍රශ්නයකට විසඳුම් වෙන්නත් පුළුවන් ගැටලුවක් මම නෑ ඒක ලියාගන්න පිළියමක් පිළියම් කරන එක ලෙඩකට පිළියම් කරන්නත් පුළුවන් පිළිතුරකට වෙන්නේ නෑ මේ දෙක තමයි වඩාත්ම නිවැරදි විසඳුම් කියන එකත් හරියනේ පුතේ ගැටලුවක් නෑ ප්‍රාකාර කියලා ඊළඟට තියෙන්නේ ප්‍රාකාර ප්‍රාපය තව කියනවා පෞර කියලා බැමි පෞර ප්‍රාකාරය බැම්ම බැම්ම කියන එක නිකම් බැම්මකුත් වෙනවා ප්‍රාකාර කියන එකට තාප්පය නම් හරි ආකාර කිව්වහම හරිද? ඔව් ප්‍රාකාරයමයි ඒක තියෙන්නේ ඒකම තමයි තාප්පය කියලා ලියන්නකෝ මල්ලි පළතුරු ඉස්ම යුෂ ඉස්ම කියන එක දියර කියන එකෙන් ගන්න දියරය ඉස්මක්ම වෙන්නේ නෑනේ එහෙම ගැටලුවකුත් තියෙනවා බීම කියන එකත් ඉස්මක්ම වෙන්නේ නෑනේ එහෙම ගැටලුවක් තියෙනවා දුබල මිනිසෙක් පාරේ වැටි හිටියේ දුබලයි දුර්වල හොඳයි දුර්වල දුබල අර තනි වචන නිසා ප්‍රශ්නේ නැත්තම් බලහීන වගේ හිම වචනක් ගන්න පුළුවන් තනි වචනයක් නේ ඕන සමාන පදයක් නේ ළමයි පන්ති කාමරය පිරිසුදු කරති ඒකට නම් ඕන තියෙනවා පවිත්‍ර පවිත්‍ර කියන බන පවිත්‍ර හරි පවිත්‍ර නිර්මල නිර්මල පිළිතුරු ලියලා තියෙන්නේ හරි ළඟට යන් හා පෝතකයෝ පැන දුවති පෝතකයෝ පැටව් ඊට කලින් එකට මොකද්ද පිරිසිදු ඊට හරිද අනිත් එකට ඉරක් ගහව නැත්නම් ආන දැන් ඉරක් ගහ මං ඉරක් කිව්වෙන් පස්සේ දැන් ආපහු මගෙන් ආන මං කෝ ව්‍යාජ කියලා හරි ඔව් කලින් එකට අකලංක හරිද අකලංක හරි පිරිසිදු බොහොම හොඳයි ඒක අකලංක කියන්නේ පිරිසිදු ඒ කියන්නේ කලංකයක් නැති කියන්නේ කලංක කියන්නේ පිරිසිදු කියන අර්ථය අකලංක ලෝකයට සමාන වචනයක් කියන්නකෝ මොකද්ද ලෝකය ජගත් දිය ජගත් දිය කියනවා ජගත් කියනවා
ලෝකය කියනවා ලෝ කියනවා ලොව ඔලොවත් හරි සර් ලෙව් කියලා කියනවද? ලෙව් කියලා ගන්නත් පුළුවන් ලෝකය කියන අර්ථය ඊළඟට ව්‍යාජ බොරු 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 හරි අසත්‍ය බොරු අසත්‍ය අසත්‍ය තොරතුරු ව්‍යාජ තොරතුරු කියන්නේ වෙනත් ඈ වෙනත් කියලා ඈ බොරු හරි අසත්‍ය හරි තව මොකද උත්තරයක් මේ කියන්නේ හොර ඈ වංචා මට ඇහෙන්නේ වංචා සේක කියන්න වංචා 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 වංචනික වංචනික වංචා බොරු වංචා කරනවා බොරු කියනවා ව්‍යාජ කියන ව්‍යාජ වංචා කරනවා කියන්නේ හොර කරනවා කියන එකනේ. හොර වගේ කියන ගමන් වංචා කියන්නේ හොර බෑග් වංචනික කියන එක ව්‍යාජත් එක්ක කමන්නේ වංචනික පුළුවන් වංක වංචා ගන්න පුළුවන් හැබැයි මේ බොරු කියන එකටම වංචනික කිව්වත් වංක කිව්වත් වංචා කිව්වත් හරි කමන්නේ ඊළඟට හොඳ මිනිස්සු දිලිඳු දරුවන්ට පිහිට වෙති දුප්පත් දුගී දුගී දරිද්‍ර දරිද්‍ර කුරුළු රෑන හසේ පියමති කුරුළු වලට පක්ෂීන් විහඟුන් සියොත්තු සකුණ සකුණ සරණ සර්ගිය සතියාර්ගේ කිතාභ්‍යාසේ වැඩේ ඔව් පොඩ්ඩක් ඉන්න හරි ගන්න ඔයාලගේ පොතේ ලිඛිත අභ්‍යාස දුන්න මම කරන්න
සමානාර්ථ පද කියන එක නේ පුතේ. තව එකක් තියෙනවා අර කතාවක් කාට හරි දෙන මේ කිව්වනේ කියන්නේ. කතාවක් මේ සරණංකර හිමියන්ගේ චරිතයෙන් ලබාගත හැකි ජීවිතාද පිළිබඳ මාතෘකා කුල කතාවකට කරුණු ප්‍රකාශ කරන එම් කතාව පන්තිය සාහිත්‍යයෙන් කේත එකතු කරාද? කේත් මේ එකතු කරපු කරුණු ටිකක් කියමු බලන්නත් අනිත් අයටත් ඇහෙන්න. නෑ සර් එහෙම එකතු කරේ නෑ පොතේ තියෙන ඒවා එකතු කරලා නිකන් කතාවක් වගේ එකක් පාඩම්. මේ පොතේ ටික එකතු කරලා මේ ඔව් මේකේ මම කිව්වා මේ පස්වෙනි එක විශිෂ්ට ගණයේ භික්ෂුන් වහන්සේලා පිළිබඳව තෝතු සොයා පන්තිර කියන්නේ ඒකේ තොටගම ශ්‍රී රාහුල හාමුදුරුවෝ ගැන මම කිව්වේ නැද්ද මේ කිට්ටුවත් ඒ හාමුදුරුවෝ ගැන හොයාගෙන ඉන්න කියලා. නෑ සර්. සර් අන්න ඒ ගැන හොයාගෙන ඉන්න මේ කිට්ටුවත් ඒ ගුණානන්ද හාමුදුරුවෝ ගැන. නේ බිනුරි කියලා මේකට කියා. කවුරු ගැනද? මේ කිට්ටුව පුතේ. මේ බිනුරි කියලා මේක ඉන්නේ යාට පන්තියට එන්න බෑලුනේ. කුමාර සර්ට කතා කරන්න කියලා. මෙහෙන්නම් අපි ඔක්කොම අරගෙන. හරි. තියෙනවනේ නම්බර් එක සර්ට කතා කරන්න. ඕකේ දෙවෙනි කාරණාවට එතකොට පුතේ අපි මේකේ ලිඛිත අභ්‍යාස වලට යන් පාසදාන පදවලට සමානාර්ථ පද පාඩමෙන් සොයා ලියන්න. පාඩමෙන් ලියන්න. එතකොට ඔයාලා ලියන්න බෑ වෙන කොහෙන්වත්. ග්‍රන්ථය සර් ඒව සාකච්ඡා කරා නේද? සර් සාකච්ඡා කරානේ සර්. නෑ. ඔව් ඒ ටික ඔක්කොම සාකච්ඡා කරලා තියෙනවා. එතකොට ලිඛිත අභ්‍යාස වලත් ඔක්කොම මේක ලියා ගන්න මිකට්ටුවත් ඒ ගුණානන්ද හාමුදුරුවෝ ගැන ඔයාලා විස්තර ටික ලියා ගන්න. මුල් පිටුවේද සර්? මොන පොතේද? පොතේ සර්. සාහිත්‍ය පොතේ ලියා ගන්න. මුල් පිටුවට හදන්න දෙයක් නැහැනේ. ඒකේ තොරතුරු ලියා ගන්න තියෙන්නේ. ඒතකොට මිකට්ටුවත් ඒ ගුණානන්ද හාමුදුරුවෝ ගැන ලියා ගන්න. ඒකත් හාමුදුරුවෝනේ. මිකට්ටුවත් හාමුදුරුවෝ ගැනනේ? ඔව්. මිකට්ටුවත් එන්න ගුණානන්ද හාමුදුරුවෝ දහම් පාසලේදී ඉගෙනගෙන තියෙනවා නම් මේ කතාව ගැන මෙයා ගැන ඉගෙන ගන්න නැති. මෙයාගේ විශේෂ පදවි නාමයක් තිබුණා මෙයාට. වාදි සිංහය කියලා. වාද කරන්න සිංහෙක් වගේ. කාටවත් පරදින්නේ නැහැ. ඒ තරම්ම වාදයට දක්ෂයි. කිතුණුවත් එක්ක කිතුණු ආගම අයත් එක්ක දැන් මෙතන කිතුණු ආගමේ අය ඇති. ඒවනේ මේ කියන්නේ මේ චරිතය ගැන. කිතුණුවත් එක්ක ඇතම් කරුණු ගැන වාද කරා. ඒ වාද කොයිතරම් ප්‍රසිද්ධ වුණාද කියොත් මේ වාද සමහර පොත් බවට පත් වෙලා පිටරට වෙනත් භාෂාවලින් පවා මුද්‍රණය වෙන්න පටන් ගත්තා. ඒ තරම් ශ්‍රේෂ්ඨ චරිතයක් නිසා තමයි මෙයා ශ්‍රේෂ්ඨ චරිතයක් විදියට පංචමහා වාදද? පංචමහා වාද වලත් මේ හාමුදුරුවන්ගේ තමයි. අපි ගැන කතා කරමු. ලියන්න එහෙනම් මෙහෙම පළවෙනි තරුලක් නිගිට්ටුවත් ඒ ගුණානන්ද හිමි කියලා ලියන්නකෝ ඉස්සෙල්ලා. සර් ඒ හාමුදුරුවෝ ගැන පොතක් මගේ ළඟ තියෙනවා. හොඳයි. ඔන්න එහෙනම් තවත් තොරතුරු ලියන්න පුළුවන් එයාට. සර්
සර් මොන පොතේද ලියන්න ඕන? සාහිත්‍ය පොතේ කියලා කිව්ව පුතේ. සාහිත්‍ය පොතේ ලියන්න. මෙන්න මේව ලියන්න. ශ්‍රී ලාංකික ජාතියට ලියන්න සාහිත්‍ය පොතේ ලියන්න තරු ලකුණ දාන්න. ශ්‍රී ලාංකික ජාතියට යසසි ලියනවද? ශ්‍රී ලාංකික ජාතියට ඉමහත් සේවාවක් සිදු කළ යතිවර හිමියන් අතර හිමියන් අතර මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ට ප්‍රධාන තැනක් හිමි වෙයි. ඊළඟ තරු ලකුණ උපන් වර්ෂය. හිමි වේ. උපන් වර්ෂය 1823 පෙබරවාරි 9 වෙනි දින. යාගන්න 1823 පෙබරවාරි 9 වෙනි දින. මේක ලියවෙන්නේ 9 වෙනි දින. උපන් ඊළඟ තරු ලකුණ උපන් ගම. ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටිය ග්‍රාමය. ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටිය ග්‍රාමය. ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටිය කියන ගම. බලපිටිය ග්‍රාමය. ඕකේ බලපිටිය ග්‍රාමයේත් මොහොට්ටිවත්ත කියන ප්‍රදේශය. එතකොට ඒකෙත් තවත් පොඩි ගම මොහොට්ටිවත්ත කියන්නේ. මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමි කියන්නේ ඒකයි. ලියා ගන්න එතන දා ගන්න බලපිටිය ග්‍රාමය මොහොට්ටිවත්ත. එතන වරහන් නැති ගන්න. මොහොට්ටිවත්ත. නැතව කියන මිගෙට්ටුවත්ත කියලා. මිගෙට්ටුවත්ත ගුණානන්ද හිමි කියලාත් මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමි කියලාත් කියන්නේ. සමේ හාමුදුරුවෝ මොකද ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැන කියන්න තියෙයි කියලා රේයෝවද තම්පාව කියලා අර මේ ක්‍රිස්තියානියේ අයත් එක්ක වාද කරන්නේ. එහෙම කතාවක් තියෙන්නේ හරියටම නිශ්චිතව නැහැ. ඊළඟ ලියන්න
පැවිදි වූ විහාරස්ථානය. පැවිදි වූ විහාරස්ථානය. කොළඹ කොටහේනේ දීපදුත්තාරාමය. කොළඹ කොටහේනේ කොළඹ කොටහේනේ මම මේ ටික මකන මේ කොළඹ කොටහේනේ දීපදුත්තාරාමය මෙන්න මම ලිව්වා. දීප දුත්තාරාමය. කොළඹ කොටහේනේ දීපදුත්තාරාමය ඔන්න ලියලා තියෙනවා. පොඩ්ඩක් පේනව අඩු ඇතිනේ. පෑන ලියුණා අඩු. උන්ටත් දාලා තියෙනවා. ගුරුවරයා තෙලිකඩ සෝනුත්තර තෙරණුවන්. තෙලිකඩ සෝනුත්තර තෙලිකඩද දැලිකඩද තෙලිකඩ සෝනුත්තර තෙරණුවන්. ඉර ලියන්න උන්වහන්සේගේ දෙමාපියන්. උන්වහන්සේගේ දෙමාපියන්. මම ලියනවා අසනේරිස් මැන්දිස්. මව්පියා කියලා ලියන්න ඕනේද? කමන්නේ මම පියා කියලා දාගන්න මේ පියා මැන්දිස්. අසනේරිස් මැන්දිස් තමයි තාත්තගේ නම. අම්මගේ නම කළුදුර මින්ඩෝද සිල්වා. කළුදුර ඒ කියන්නේ මේ කියන්නේ මේ ඔය සීනිගම් පැත්තට වෙන තියෙන නාමයන් යාලගේ ටිකක් අර වාසිකම වෙනස් ඈ. මිල්ඩෝද ද සිල්වා. මහත්මිය මහතා කියලා දාගන්න මෙතන. මන් දැන් පන්තියට ආවේ මොකද්ද කරන්නේ? පුතේ අපේ මේ මිකෙට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුවෝ ගැන පළගේ අච්චුපතේ නම් 13 වෙනි පිටුවේ තියෙනවා තොටගමුවේ රාහුල හාමුදුරුවෝ ගැනයි මිකෙට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුවෝ ගැන. අපි ටිකක් තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවෝගේ සතිය කතා කරන නිසා මේ මිකෙට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුවෝ ගැන ටිකක් කතා කරන්නේ අපි. ඒ ගැන තොරතුරු ටිකක් දෙනවා මම ඔයාලට ලියන්න. සාහිත්‍ය පොතේ ලියා ගන්න.
කලින් ටික ලියා ගන්න පුළුවන් පුතේ ඔයාලට වීඩියෝ එක බැලුවෙන් පස්සේ දැන් ඉඳන් ටිකක් ලියාගෙන යන්න ඔයා. කටු වැඩ පොතක ලිව්වහම වැඩේ සම්පූර්ණ කරගන්න පුළුවන්. ලියන්න උන්වහන්සේගේ ගිහි නාමය ඊළඟ එක. උන්වහන්සේගේ ගිහි නාමය. උන්වහන්සේගේ ගිහි නාමය. මිගෙල් මැන්දිස්. මිගෙල් මැන්දිස්. මිගෙල් මැන්දිස්. ඊළඟට ලකුණු දාලා ලියන්න. උන්වහන්සේ වයස අවුරුදු 12 දී මහන බිමට ඇතුළු විය. උන්වහන්සේ වයස අවුරුදු 12 දී මහන බිමට ඇතුළු විය. දොළහේදී මහන බිමට ඇතුළු විය. හරි සර්. හරි සර්. ලියන්න ඊළඟට. ඊළඟට ලකුණු උන්වහන්සේ පිහිට වූ කොළඹ බෝධිරාජ සමිතිය. උන්වහන්සේ කොළඹ බෝධිරාජ සමිතිය කියලා සමිතියක් පිහිටුවා. 1849 වෙනකොට පුතේ. මේ ඉතිහාසය හදාන්න ඕන 1849 වෙනකොට ලංකාවේ නීතියක් පනවනෝ ලංකාවේ නෙමෙයි කොළඹ දිස්ත්‍රික්කයේ තියෙන සියලු බෝගස් කපා ඉවත් කරන්න කියලා. කොළඹ දිස්ත්‍රික්කයේ තුර මේ කාලේ නකොට කිතුණු ආගම ගොඩාක් ප්‍රචලිත වෙලා තිබුණා. ඉතින් කිතුණු බයිබලයක් අතේ තියාගෙන යන එක යන්න සුදුසුකමක් වුණ පාරේ නිදහසේ ගමන් කරන්න සුදුසුකමක් බවට පත් වුණා. ඒ කාලය තුල 1849 වගේ වර්ෂයකදී කොළඹ තියෙන බෝගස් කපන්න කියලා නියෝගයක් නිකුත් කරාට කපන්න වෙන්නේ නැහැ. මිගෙට්ටුවත් එගුණා ආනන්ද හාමුදුරුවෝ සමිතියක් පිටුව ගත්තා කොළඹ බෝධිරාජ සමිතිය කියලා නැත්නම් කමිටුව කියලා සමිතිය. එහෙනම් ලියන්න මොකද ලිව්වේ අපි මුලින් මට මතක නැහැ පුතේ කියන්න. උන්වහන්සේ පිහිට වූ කොළඹ බෝධිරාජ සමිතිය. උන්වහන්සේ පිහිට වූ කොළඹ බෝධිරාජ සමිතියෙන් කොළඹ නගරයේ සියලු බෝගස් කපන්නේ. කොළඹ නගරයේ සියලු බෝගස් කපන්නේයි. සියලු බෝගස් කපන්නේයි. පැන වූ නීතිය ක්‍රියාත්මක වීමට ඉඩ ලබා නොදිනි. නීතිය ක්‍රියාත්මක වීමට ඉඩ ලබා නොදිනි.
ඉඩ ලබා නොදිනි. කැපූ බෝගස් වෙනුවට අලුත් පැල රෝපණය කරන ලදී. අලුත් පැල රෝපණය කරන ලදී. සර් මේ එකම තරු ලකුණු නේද? ඔව් එකම තරු ලකුණ. කැපූ බෝගස් වෙනුවට අලුත් බෝ පැල රෝපණය කරන ලදී. ඊළඟ ලියන්න ඊළඟ තරු ලකුණ. උන්වහන්සේ තුල තිබූ චතුර කතිකත්වය නිසාම වාදිසිංහ යන අන්වර්ථ නාමය වෙනත් නාමය කියන එක අන්වර්ථ. වාදිසිංහ යන අන්වර්ථ නාමය කතිකත්වයේ නාමය මොකද්ද? සර් ආයි මුලින් ඉඳන් කියන්න පුළුවන්ද? මං කියන්න. කියපු විදිය දැන් මට දැන් ඒකනේ වැඩි. උන්වහන්සේ තුල තිබූ චතුර කතිකත්වය නිසාම වාදිසිංහ යන අන්වර්ථ නාමය උන්වහන්සේට පට බැඳුනි. ඒ හාමුදුරුවෝ පොතුත් ලිව්වා නේද? ඔව් මේ අපි කියන්න හදන්නේ ඒක තමයි පොඩ්ඩයි තාම නාමය පට බැඳුනි. ඊළඟ තරු ලකුණු දාන්න. බෞද්ධ ක්‍රිස්තියානි දෙපාර්ශවය අතර සිදු මහා වාද පහ
බෞද්ධ ක්‍රිස්තියානියන දෙපාර්ශවය අතර සිදු වූ දෙපැත්ත කියන එක. බෞද්ධ ක්‍රිස්තියානි යන දෙපාර්ශවය අතර සිදු වූ ප්‍රධාන වාද පහ. පංචමහාවාදය නමින් ප්‍රසිද්ධියට පත් වූයේ එය මුන්වහන්සේ මෙහෙය වූ නිසාවෙනි. එය උන්වහන්සේ මෙහෙය වූ නිසාවෙනි. එය උන්වහන්සේ මෙහෙය වූ නිසාවෙනි. වාදය නමින් හැඳින්වූයේ එය ප්‍රසිද්ධ වූයේ එය උන්වහන්සේ මෙහෙය වූ නිසාවෙනි. හරිද? හරි සර්. ඊළඟ තරු ලකුණ ලියන්න. පංචමහාවාදයන්. පංචමහාවාදයන්. සර් ඔව්. මේ මට පොඩ්ඩක් වීඩියෝ එක කට් වුණා. මේ සර් අපහු පොඩ්ඩක් කියනවද ඒ වාක්‍ය මුලේ? පංචමහාවාදයන් කියලා කිව්වේ අපි. ඒක ලියන්න මෙහෙම ලියලා. මෙම පංචමහාවාදයන්ට ඒක ඇටි ලියන්න. මෙම පංචමහාවාදයන්ට නම ලැබී ඇත්තේ ඒ ප්‍රදේශවල මෙම වාදය සිදු කොට ඇති බැවිනි. මේ හැම වාදයකදීම ක්‍රිස්තියානි පූජකවරු ක්‍රිස්තියානි අය නිගට්ටුවත් ඒ ගුණානන්ද හාමුදුරන්ට පෙරදුනා. ඕ පුතේ. ගම් ප්‍රදේශ අනුවය කියලා දාගන්න මට මතක නැහැ දැන් කියපු විදියට. ඒ ප්‍රදේශවල සිදු වුණේ ඒ ප්‍රදේශවල සිදු වූ නිසාවෙනි. එම පංචමහා වාදයෝ. ඒකටම සර්. ඔය එකටම එම පංචමහා වාදයෝ. ඔන්න බෝඩ් එකේ තියෙනවා. බද්දේගම වාදය සර් ඕකේ යටතද ලියාගන්න ඕන. ඒවත් සර් ඔය වගේ උදම්මිට වාදය. උදම්මිට කියලා කියන උදම්මිටනේ. උදම්මිට වාදය. උදම්මිට වාදය. ගම්පල වාදය, පානදුරා වාදය, උරුගොඩවත්ත වාදය.
හරි සර්. ඊළඟ තරු ලකුණ මෙම වාද අතරින් ඉන්නේ සර්. ආ සර් චුට්ටක් ඉන්න. ලියාගන්න වැද්දගම් වාදය, උදම්මිට වාදය, ගම්පල වාදය, පානදුරා වාදය, උරුගොඩවත්ත වාදය. හරි සර්. කියන්න. මෙම වාද අතරින් ඊළඟ තරු ලකුණ. මෙම වාද අතරින් පානදුරා වාදය වඩාත් ජනප්‍රිය වූ අතර එය වෙනත් භාෂාවලටද පරිවර්තනය කෙරිණි. එය වෙනත් භාෂාවලටද පරිවර්තනය කෙරී ඇත. එය වෙනත් භාෂාවලටද පරිවර්තනය කෙරී ඇත. ඊළඟ තරු ලකුණ පානදුරා වාදය ගැන පැහැදී ඊළඟ තරු ලකුණ පානදුරා වාදය ගැන පැහැදී ඔය මයික් ඕෆ් කරන්න පුතේ. සකුනි මයික් එක ඕෆ් කරන්න. හරි. පානදුරා වාදය ගැන පැහැදී ඉංග්‍රීසි ජාතික හෙන්රි ඕල්කට් තුමන් ඉංග්‍රීසි ජාතික හෙන්රි ස්ටීල් ඕල්කට් තුමන් හෙන්රි ස්ටීල් ඕල්කට් තුමන් ලංකාවට පැමිණ බෞද්ධාගම ලංකාවට පැමිණ බෞද්ධාගම නගා සිට වූ බව කියවේ. නගා සිට වූ බව කියවේ. ඊළඟ සර් මට චුට්ටක් සිග්නල් කට් වුණා. ඒ පාරක් කියනවද? ආයිත් ඉතින් මට කියන්න මතක නෑනේ මම මතක තියා කොලේක ලියාගෙන මෙහෙමයි මේ අදහස් තේුන්නේ පානදුරා වාදය ගැන පැහැදී ඉංග්‍රීසි ජාතික හෙන්රි ස්ටීල් ඕල්කට් තුමන් බෞද්ධාගම නගා සිට වීමට කටයුතු කළ බව ලංකාවට පැමිණ. හරි නැත්තම් කිසර් ඒකන කිව්වේ. ඒක තමයි. එහෙනම් ඊට වඩා දෙයක් කිව්වේ නෑ. ඊළඟ තරු ලකුණ.
මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන් වාදවලදී එසවූ විවාදයන්හි එසවූ ධර්ම චක්‍රය සහිත කොඩිය මොකක්ද මුලේ නම් කියන්නකෝ. කියන්න ගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් වාදයන්හි එසවූ ධර්ම චක්‍රය සහිත කොඩිය ධර්ම චක්‍රය සහිත කොඩිය සිංහල බෞද්ධ කොඩියේ ආරම්භයට හේතු බව කියවේ. ආරම්භයට හේතු බව කියවේ. හර්ෂ අර කවුද ඇහුවා උන්වහන්සේ ලියපු පොත් මොනවද කියලා? උන්වහන්සේ ලියපු පොත් කිව්වට ගොඩක් පොත් ප්‍රසිද්ධ නැහැ. උන්වහන්සේ වෙනුවෙලිය උන්වහන්සේ දුර්ලබ්ධි විනෝදනී නම් කෘතියක් එක්දාස් 862 වසරේදී එලි දැක්වූසේක. දුර්ලබ්ධි කියන්නේ අන්‍ය ආගම් කියන එකයි. ඒ අන්‍ය ආගම් වල තියෙන මේක පෙන්වන එකක් පොත. මම තව පොත් දෙකක් දන්නවා. කියන්න බලන්න. සම්‍යක් දර්ශනයද? ක්‍රිස්තියානි වාද මර්දනය, බුද්ධහිල්ල සත්‍ය ප්‍රකාශනය, ත්‍රිවිරස. ත්‍රිවිරස කියන ප්‍රකාශනයත් ආරම්භ කරනවා. අපි ඒ ටිකක් ලියමු. ලියන්න. ක්‍රිස්තියානි වාද මර්දනය. ඒකටම ලියන්න. ක්‍රිස්තියානි වාද මර්දනය. ඔය අර පොතේ තියෙනවද? ඔව් සර්. ක්‍රිස්තියානි වාද මර්දනයයි මොකක්ද අනිත් පොත? බුද්ධ ඇදහිල්ල සත්‍ය ප්‍රකාශය. ඒකත් එක පොතක් නේ? ඔව් සර්. බුද්ධ ඇදහිල්ල
බුද්ධ ඇදහිල්ල සත්‍ය ප්‍රකාශය. බුද්ධ ඇදහිල්ල සත්‍ය ප්‍රකාශය. තව එකක් තියෙනනේ. ඔව් ඒක සර්. තමයි දන්නේ නැති එක. මොකද්ද කියන්න බලන්න. රිවිරස. ඔව් රිවිරස මේ මොකද්ද ඔය අර අන්නේ ලබ්ධි මොකද්ද වෙන ඒක තමයි ඒක හුනේ නැති. ආ රිවිරස එක පුවත්පතක් හැබැයි හොනේ. පස්සේදී. යනාදී කෘතිද පළ කළේය. යනාදී කෘතිද පළ කළේය. අර ගොඩක් වෙලාට සංග්‍රහ විදියට තමයි රිවියස කියන්නේ සංග්‍රහවක් පුතේ. සිවිරස වුණා සංග්‍රහව කියලා දාගන්න. ඔව්. ඇහෙන්නේ නැහැ. ඔය ඇහෙන්නේ නැහැ කියන දේවල් කවුද සිත්ෙන්ද ඔය නෑනේ. අසන් මට ඇහුන්නේ නැහැ මොකක්වත්. වසරේ 1962 වසරේදී එළි දැක්වූ මොකද්ද? නැති වුණා. ඈ? සර් එයා කියනවා මේ අර ක්‍රිස්තියානි වාද මර්ධනයේ ඒ වාක්‍ය කියන්න කියලා ආපහු. දැන් මට මතක නැහැ කියපු එක. ඔයාලට වීඩියෝ එක තමයි බලන්න වෙන්නේ. ඊට පස්සේ මොනවද ලියන්න මුන්වහන්සේගේ සමකාලීන ඒ කියන්නේ ඒ කාලේ හිටපු උන්වහන්සේගේ සමකාලීන අනෙකුත් සමකාලීන අනෙකුත් කියලා ලියන්න එපා. සමකාලීන බුදුදහම නගා සිටුවීමට බුදුදහම නගා සිටුවීමට කටයුතු කළ භික්ෂූන් වහන්සේලා පළවෙනි එක ඔයාලා දන්නෝ හික්කඩුවේ ශ්‍රී සුමංගල මංගල දෙක පහළට ලියා පහළට ලියන්න මස්කඩුවේ ශ්‍රී සුභූති හිමි
පොතුවිල ඉන්ද්‍රජෝති හිමි. පොතුවිල ඉන්ද්‍රජෝති හිමි. කොග්ගල සංගතිස්ස හිමි. තල්හේනේ අමරමෝලි හිමි. අයක ටිකක් අමුතු වෙනේ. තල්හේනේ අමරමෝලි හිමි. මුල්ලෙරියේ ගුණරත්න හිමි. මුල්ලෙරියේ ගුණරත්න හිමි. ඔය දැන් ගාල්ලට ආපු වෙලාවේ තමයි මේ පානදුරාවාදයේ පිළිබඳව ගාල්ලට ආපු ඉංග්‍රීසි මහත්තයෙකුට මේ වාදය ගැන දැනගන්න ලැබෙනවා. ඒක පොතක් අරගෙන මෙයා ගිහිල්ලා ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරන ඇමරිකාවට ගිහිල්ලා එයා කියනවා බෞද්ධ හා ක්‍රිස්තියානි ආගමේ සැබෑ తত্ত্বය කියලා ඉවරලා බුදුදහම සහ කිතුණු දහම මුහුණට මුහුණ සටන කියලා පොතක් බවට පරිවර්තනය කරනවා. බුදුදහම සහ කිතුණු දහම මුහුණට මුහුණ සටන කියලා පොතක් පරිවර්තනය. ඕක තමයි හෙන්රි ස්ටිල් ඕකටතුමා කියවන්නේ. ඒක කියවල තමයි ලංකාවට ඇවිල්ලා බුද්ධ ආගම නගා සිටවන කටයුතු කරන්නේ. එතකොට හෙන්රි ස්ටිල් ඕකටතුමා ගැන ඔයාලා කියවලා කරුණු දන්නවා සමහරලාට කියවන්න ඕන. එයා බුද්ධ ආගම ගැන වැඩියෙන් නමියාවක් ඇති වෙලා බුද්ධ ධර්මයට එකතු වෙන්න හේතුව තමයි විශ්වයේ රහස් හෙළිදරව් කරන එකම ආගම බුද්ධ ආගම කියලා තමයි එයා පිළිගත්තේ. විශ්වයේ රහස් කියන්නේ දැන් උනත් ඔය විද්‍යාඥයෝ හොයාගන්න දේවල් බුද්ධ ආගමේ බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. දැන් චූලනිකා ලෝක ධාතු, මහා සහස්ත්‍රී ලෝක ධාතු, ඒ වගේ ওই ගැලැක්සි ගැන ওই ග්‍රහලෝක ගැන බුදුහාමුදුරුවෝ ඒ වචන වලින් දේශනා කරලා තියෙනවා. සමහරලාට විද්‍යාඥයෝ හොයාගන්නේ බුද්ධ ආගමේ ඊට කලින් කියලා තියෙනවා. ඒක නිසා තමයි හෙන්රි ස්ටිල් ඕකටතුමා බුද්ධ ආගම වැළඳ ගන්න හේතුව. එතකොට තමයි ඔහු ඇවිල්ලා ක්‍රිස්තියානින්ගෙන් බෞද්ධයන්ට වෙන හිරිකර දකලා බෞද්ධ පුනරුද්ධ ව්‍යාපාරයක් ලංකාව තුළ පටන් ගන්න. ඒක හේතුවෙන් තමයි කොළඹ ආනන්ද විද්‍යාලය, ධර්මරාජ විද්‍යාලය, මහනුවර වගේ බෞද්ධ පාසල් විහි වෙන්නේ. ඒක හේතුවෙන් උතින්දී අන්නගාරික ධර්මපාල මේ තුමනුත් මේකට මූලිකව ක්‍රියා කරනවා. ලියන්න උන්වහන්සේගේ විපත. එක්දාස් 880 සැප්තැම්බර් 21 සිදුවිය. මං අනිත් පැත්ත නුහුරු පැත්තට ලිව්වේ.
උන්වහන්සේගේ විපත කියලාද මං කිව්වේ? ගන්න ඕනද? ඔව් සර්. 21 දී අපවත් වී වදාළහ කියලා අතන යටින් ඊට පස්සේ ටික හදාගන්න. සැප්තැම්බර් මාස 21 දී අපවත් වී වදාළහ. සර් හරි සර්. මේ මිකට්ටුවත් ඊළඟ- ශ්‍රී ගුණානන්ද හාමුදුරුව ගැන සර් ඔව් මිකට්ටුවත් ශ්‍රී ගුණානන්ද හාමුදුරුව ගැන ඔව්. හෙන්රි ලෝල්කට්තුමා කියපු කතාවක් මේ පොතේ තියෙනවා. කියන බලන්න කට්ටියටත් ඇහෙන්න එක්ක. බෞද්ධ මහා කතික ස්වාමීන් වහන්සේ නමක් වන බිගට්ටුවත්තේ ගුණානන්ද හිමියන් රැගත් බෝට්ටුවත් 16 වැනි දින උදෑසන අපරගත් නැව කොළඹට සේන්දූ විට අප අතරටම පැමිණියේය. සුප්‍රසිද්ධ උන්වහන්සේ මධ්‍යම වයසේ සිටි කෙනෙකි. කතිකයෙකු වශයෙන් ජීවිතයේ ඉහළම තැනක වැජඹෙමින් මිෂනාරීන් හට දරුණු බියක් ගෙන දුන් මුන්වහන්සේ තමන් වහන්සේගේ නම් කලපෙන පරිද්දෙන් කෙලින්ම කෙනෙකුගේ මුහුණ දෙස බලන සේක. සැබවින්ම විවෘත හදවතකින් යුතුව සියලු දෙනාගේ ගෞරවයට ප්‍රාත්ත වූ භික්ෂුවක ලෙස මුන්වහන්සේ ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පවා පත් වූ අයෙකු බව එමගින් පැහැදිලි වේ. එච්චරයි. ඔයාගේ පොතක වෙන වගේ වෙන්න තිය එයා කියපු දෙයක්. ඒක හොඳයි පුතේ කියපු එක. හරි පුතේ ඔය තමයි ওই ටික ඇති ප්‍රමාණවත්. එතකොට ඔන්න මිගෙට්ටුවත් ඒ ගුණානන්ද දුර ගැන ගොඩක් කරුණු දුන්නා. දැන් අපි නිකන් අර තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ ගැන කතා කරාට සමහර ඒවා මේ ඔයාලට ඒ තරම්ම සර් හාමුදුරුවෝ ගැන කතාවක් කියන්න. තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ කතා ගොඩක් කියලා තියෙන සර්. එහෙනම් ඉතින් කියන්න බලන්න එක. අපිටත් දැනගන්න. කිව්වා ඊට පස්සේ යක්කු එළවගත්ත හැටි කිව්වා. යක්කු එළවගත්ත හැටිත් කිව්වා. බක්නෙක්ගේ මන්ත්‍රය අහගත්ත විදිහත් කිව්වා. කාගේ මොකක් හරි කියනවා. චූටි කාලේ මේ මාළු අල්ලනකොට එක වගේ අටවක. තව කතාවක් ඔය කියන්නකො සර් යාගෙන. ආවෙනි පිළිමාවර. ඒකත් ජීවිතේ ඔච්චර ඉතින් කියලා ඉතින්. බලගතු තෙලක්. බලගතු තෙලක් හින්දෙව්වා කියලා කිව්වා. ලැබෙන සතියේ ටියුට් එක ගන්න ඕනද? මේ ගමේ ලැජන කතා පොතේ තියෙනවා. ලැබෙන සතියේ ඔය රාමේද කරන්නේ. ලැබෙන සතියේ ඊළඟ පාඩම පටන් ගන්නවා අපි. සමහරුන්ට පොත් හම්බෙලා තියෙනනේ. ටියුට් එක එතකොට සර් මොන ටියුට් එකද? ටියුට් එක ගන්න ඕනද සර්? ඒ පාඩමට අදාළ ටියුට් එක. පාඩමට අදාළ ටියුට් එක. අපි දීලානේ තියෙන්නේ. දැන් ඒ ලැබෙන සතිය වෙනකොට හම්බ වෙනවා ඔයාලට. ඔයාලා සමහර අයට හම්බ වෙලා ඇති.
හම්බුණා නේද සමහර අයට? ඔව් සර්. අපි මේ තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවන්ගේ අපවත් වීම පිළිබඳව ජනප්‍රවාද තියෙනවා. එතකොට මේ පස්තුන් කෝරළේ ඉඳුරු ගල්ලෙන කියන ලෙනක අපවත් වෙලා තිබුණ කියලා තමයි සඳහන් වෙන්නේ. මේ ලෙනේ අඳන්නකොට මේ සිද්ධාලෝක නම් ඖෂධයක් පළදලා හිටියලු. සිද්ධාලෝක කියන තෙලා උන්වහන්සේ. ඒක නිසා මේ අතහැරලා දාපු ලෙනක තමයි මේ උන්වහන්සේ මේ මරණාසන්න කාලයේදී ඉඳලා තියෙන්නේ මේ එහෙම වළඳලා මේ ශරීරය නොදිරන විදියට සලස්වලා තියෙනවා. ශරීරය මුත ශරීරය දිරන්නේ නැති වෙන විදියට තියෙන විදියට තමයි සලස්වලා තියෙන්නේ. ජීවිතයේ අවසාන භාගයේ ඉඳලා තියෙන මේ අප්‍රකට ලෙනක ඉඳුරු ගල් ලෙන කියන ලෙනේ පස්තුන් කෝරළේ තියෙන. එතකොට මේ ලෙනේ ඉනකොට මේක වළඳලා මේක පසු කාලිනව මේක හමු වෙනකොට මේකේ නියපොතු කෙස් වැවිලා තිබුණා කියලා සඳහන් වෙනවා. මේ ජනප්‍රවාද විදියට තියෙන ඒවා. සර් පෘතුගීසිද කොහෙද මේ කට්ටියගේ රට? මේක පෘතුගීසීන් තමන්ගේ ගෝව කියන ප්‍රදේශයට ගෝව කියන දේශයට අරගෙන යනවා. ගෝවට අරගෙන යනවා පෘතුගීසීන් තමන්ගේ රටට ගෝව කියන දේශයට අරගෙන ගිහිල්ලා තියෙනවා. ඕක ජනප්‍රවාදේන කතාවක්. ඉතින් ඕක දැනටත් පෘතුගීසීන් ගාව මේ හාමුදුරුවන්ගේ මරණ මේ අපවත් වුණු දේහය තියෙනවා. ඒ කට්ටිය ඒකට රජ ඇඳුම් අඳලා යාළගේ මේ පූජක ඇඳුම් අඳලා යාළගේ පූජකවරයෙක් විදියට අදටත් වැඳුම් පුදුම් කරනවා. හැබැයි ඒක තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවන්ගේ මරණය කියලා තමයි විශ්වාස කරන්නේ. ඕක මගේ ඒ කාලේ මට හමු වෙච්ච මුල ගැහුණු සර් කෙනෙක් ඔය කියන විදිහ රටට ගිහිපු වෙලාවකදී මේ කියන කෞතුකාගාරයට ගියයින් පස්සේ මේකේ ෆොටෝ ගහලා මටත් වෙනල්ල පෙන්නුවේ ඒ දවස්වල දැන් ගොඩක් අවුරුදු ගානකට කලින්. ඒතකොට ඒ තීන ඇත්තට මේ ශරීරයේ තීනවා කොණ්ඩේ වැවිච්ච වගේ පේන්න තීනවා. මුකුත් වෙලා නැහැ දිරා ගියපු වගේ වීදුරු පෙට්ටියක ඉන්නවා. දැන් එයාලා නම් බෙහෙත් ගල්වල ඒක තියාගන්න නැත්තේ. අන්න ඒ වගේ විශේෂ ඒක ජනප්‍රවාදයක් තියෙනවා. එහෙම ඒක මේ ජනයා අතර කවියකින් ප්‍රසිද්ධ වෙලා තියෙනවා. මේ කට්ටිය ජනයා අතර ඒ දවස්වල මුඛ පරම්පරාගතව කටින් කට පැවතගෙන ආපු කවියක් තියෙනවා. සතුරු සිංහල සාවියර්සෙන් පතිහු යුදයටපත් වතාවේ ඉඳුරු ගලගල් ලෙනේ යක්සෙන් අරක් ගනිමින් තිබු මනාවේ අතුරු අවුරුදු දහස් ගණනක් පවතිනුදු කළ මතුරු ජීවේ මාරු රාහුල තෙරදුගේ මල සිරුරගෙන ගොස් තැබුවේ ගෝවේ. මේ කියන මහරු කියන්නේ වටිනා රාහුල හාමුදුරුවන් තෙරණුගේ සිරුර ගෝව කියන ප්‍රදේශයේ තැබුවේ කියලා කියන සතුරු සිංහල සාවියර්සෙන් පතිහු යුදයට පත්වතාවේ මේ කියන සෙන්පතිය සිංහලයත් එක්ක යුද්ධයට ආපු වතාවේදී ඉඳුරු ගල්ලෙන ලෙනේ යක්සෙන් අරක් ගනිමින් තිබු මනාවේ ඉඳුරු ගල්ලෙන ලෙනේ යක්ෂයෝ අරක් ගනිමින් තිබිච්ච වෙලාවලු මේ කියන විදිහට මේ හාමුදුරු මේ ලෙනේ වැඩ වාසය කරන වෙලා දිනවා සහ මේ යක්ෂයොත් එක්කත් කටයුතු වැඩ ගත්තා ඉතින් අතුරු අවුරුදු දහස් ගණනක් පවතිනවද කල මතුරු ජීවේ අතුරු අවුරුදු දහස් ගණන තවත් අවුරුදු දහස් ගණනක් පවතින මතුරල්ලා මේ සිද්ධාලෝක තෙල බිව්ව කියලා තමයි විශ්වාස කරන්නේ. ඉතින් ජනයා අතර එන කතා. මහරු රාහුල වටිනා රාහුල තෙරිඳු ගේ මල සිරුරගෙන ගොස් තැබිය ගෝවේ. ඔන්න ඔක ජනප්‍රවාදයෙන් එකක් තියෙනවා. ඔව් පුතේ කියන්නේ. අරස ඒ හිමිනම අපවත් දිනේ 1890 සැප්තැම්බර් 29 කියලා පොතක තියෙනනේ. 29 කියලා.
29 ඔව් සමහර පොත්වල එක වෙනස් වෙන්න පුළුවන් ගොඩක් බහුතරේ පාවිච්චි කරන්නේ 21 කියලා පුතේ. ඒ නිසා අපි ඒක පාවිච්චි කරමු. අවුරුදු 67යි වාසය කරලා තියෙනවා. හරි පුතේ එහෙනම් අපි අදට ඔයාලගෙන් සමුගන්න තමයි උත්සාහ කරන්නේ මේ ඔයාලට අලුතෙන් ටියුට් එක හම්බ වෙයි අනිවාර්යෙන් එක ලබා ගන්න පුතේ ඊළඟ සතියේට මේ වෙනකොට ඒ ටියුට් එක අතේ තියෙන්න ඕනේ ඒක නිසා මුදල් ගෙවලා කුරියර් මාර්ගයෙන් ගෙන්න ණය එක ගෙන්න ගන්න නැත්තම් ඔයාලා උඩුගම සිප් සෙවනෙන් ගන්නවා නම් ගාල්ලේ පන්තියකින් ගන්නවා නම් ඒව ගන්න පහසුකම් සලසලා තියෙනවා ස්ථාන දාලා තියෙනවා WhatsApp එකට විස්තර දාලා තියෙනවා එතකොට ඒවෙන් ගන්න පුළුවන් මම ඕනනම් කියන්නම් ගන්න පුළුවන් ස්ථාන ඔයාලා දන්නවා ඔසිප්කා එකෙන් ගන්න පුළුවන් ගාල්ලේ ප්‍රින්ස්ටන් එකෙන් ගන්න පුළුවන් උළුවිටික සිප් සෙවන උඩුගම ඔයාලා චලරු හියාරේ ආයතන වලින් මේ හැම එකෙම ගන්න පුළුවන් ඒ විදිහට දාලා තියෙන ඒක නිසා ඒක අනිවාර්යයෙන් සම්බන්ධ කරලා ලබන සතියේ කවුරුත් පන්තිට සහභාගී වෙන්න කියලා කියන ගමන් පොඩි වැඩක් දෙන්නත් එක්ක හිටියේ ඒක දැන් වෙඩේ දෙන්න අමාරු වෙලාව මදි මෙහෙම කරමු අපි ඒකට ලබන සතියේ තුල ඔයාලා එනකොට පාඩම් දෙකක් තියෙනවනේ පාඩම තුන්වෙනි එක පාඩම අපිට තියෙන්නේ අක්ෂරමාලාව පිළිබඳ අක්ෂර වින්‍යාසය පිළිබඳව පාඩම කියවලා කරුණු හොයාගෙන ඔයිරාම කියන පාඩම කියවෙන තුනක් කමක් නැහැ පළවෙනි පාඩම විස්තර කරුණු එකතු කරන්න පුළුවන් නම් හරි ඒ ටියුට් එකෙත් මම තියෙනවා ඒවටත් විස්තර කරුණු එකතු කරලා කවන්නේ අපි පන්ති සාකච්ඡා කරගෙන යමු ඒව ගත්ත ලැබුණට පස්සේ මුල් පිටුව සරණංකර හාමුදුරුවන්ගේ ඒව මට එව්වේ නෑ සමහර අය මොන පාඩමද මම තුන්වෙනි පාඩම දෙවෙනි පාඩමට අදාළ මුල් පිටුව සමහරව ඔව් කේතක ලෙවල තිබුණා මං එව්වනේ ආපහු හොඳයි කියලානේ ඔව් සමහර අය එව්වේ නෑ මට මුල් පිටුව එවන්න ඕන පළවෙනි පාඩමේ දෙවෙනි පාඩමේ දෙකේම එවපු නැති අය ඉන්නවා එහෙනම් ඒ කට්ටිය ඒ දේවල් සම්පූර්ණ කරලා එවන්න ඕන ලබන සතියට වැඩ නැත්තේ නෑ වැඩ තියෙනවා හරි එහෙනම් ලබන සතියට කවුරුත් කවුරුත් සම්පූර්ණ බලාපොරොත්තු වෙන සියලු දෙනා සර් තුන්වෙනි එක විතරද ඔව් තුන්වෙනි පාඩම කියවගෙන ඉන්න හොඳට ලෑස්ති වෙන්න ගන්නවා එහෙනම් සියලු දෙනාටම ආයුබෝවන් පුතේ ආයිබෝවන් සර් සුබ රාත්‍රියක් සර් ගන්න ආයිබෝවන්